ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ සිත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තිලින් හෙට්ටිආරච්චි ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත තවත් ඓතිහාසික සංචාරයක් ආරම්භමින් ජනපති බ්‍රිතාන්‍ය බලා පිටත්ව යයි. ඉන්දු ලංකා විදේශ අමාත්‍යවරුන් හමුවේ. විධායකයේ බලතල හදිසියේ වෙනස් කළ නොහැකි බව රතන හිමියන් අවධාරණය කරයි. රුසියානු ජනපතිගේ වැටුපෙන් කොටසක් කපා හරි. එක්සත් රාජධානියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දිවයිනෙන් පිටත්ව ගියා. ඒ එමිරේට්ස් සේවයට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයකින්. බ්‍රිතාන්‍ය මහරජුණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දිවයිනෙන් පිටත්ව ගියා. ඒ එමිරේට්ස් සේවයට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයක් වන EK651 ගුවන් යානයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෙම සැමරුම් මුළලට සහභාගී වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් රාජධානියේ සිදු කෙරෙන සිව් දින නිල සංචාරය තුළ එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. සෑම වර්ෂයකම මාර්තු 2 වන සතියේ සඳුදා පොදු රාජ්‍ය මණ්ඩලයේ දිනය ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය සලකනවා. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ දිනයේ සමරමින් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහරජුණගේ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙල්බරෝ නිවසේදී විශේෂ උත්සවයක් පැවැත්වෙනවා. මේ සඳහා 2015 පොදු රාජ්‍ය මණ්ඩලයේ සත්කාරකත්වයේ දරන මෝල්ටා රාජ්‍යයේ නායකයා ඇතුළු නායකින් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නායකයාගේ ලන්ඩන් නිල චාරිකාව මුල් කරගනිමින් දෙවන එලිසබෙත් මහරජුණ බකින්හම් නිවසේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා. ඒ වගේම තමයි පොදු රාජ්‍ය මණ්ඩලයේ දිනය සමරමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ දේව මෙහෙයක් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය හෙට ආරම්භ වන අතර ලබන 11 වෙනිදායින් ඒ සංචාරය අවසන් වනවා. බ්‍රිතාන්‍ය සංචාරයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මිනෝරු කියුචි මහත්මයා හමු වුණා. එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට ජපානය සූදානම් බවත් ශ්‍රී ලංකාව ජපානයට සුවිශේෂී මිතුරෙකු වන බවත් ජපාන විදේශ අමාත්‍යවරයා පවසා සිටියා. දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලබා දෙන ප්‍රමුඛ රටක් වන ජපානය ජාත්‍යන්තර වේදිකාවේදීද ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් ලබා දීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී ජපාන් රජයට සිය ස්තුතිය පළ කළා. බ්‍රිතාන්‍යයේ හිටපු මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා. මේ සඳහා වූ පත්වීමේ ලිපිය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ක්‍රිස් නෝනිස් මහතා හට ප්‍රදානය කරනු ලැබුවා. මේ අතර පසුගියදා දිවයිනට පැමිණි ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී. එහිදී ජනාධිපතිතුමන් පවසා සිටියේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් දෙරටේ පවතින මිත්‍ර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වන බවයි. මේ අතර ඊයේ පස්වරුවේ ජාතීන් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම උදෙසා ජනාධිපති නියමයෙන් පත් කරන ලද ප්‍රතිසන්දාන කාර්ය බලකායේ සමාජිකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. එහිදී ෂණික විසඳුම් ලබා දිය හැකි ගැටලු පිළිබඳ සොයා බලා එම ගැටලු වලට විසඳුම් ලබා දීමට ප්‍රතිසන්දාන කාර්ය බලකායේ අනු කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබා දුන්නා. අපි රටේ මහජනතාවට එක්නාව දුන්නා. බලයටපත් වෙලා තුල යහපාලනයක් කරනවා වගේම රට තුල සිටින සිංහල තමිල මුස්ලිම් නැමැලේ මේ සියලු ජාති තුල ඉතාම යහපත් සම්පූර්ණතාවක් සහජීවනයක් ඇති කරමින් යම් සම්පූර්ණයක් තුල අපි කරනවා කියන එක ඒ වගේම පසුගිය අවුරුදු 25කට වැඩි යුද්ධය කාල සීමාව ගත පිට යුද්ධයේදී බරපතල ලෙස පීඩාවන්ටපත් වෙච්ච ජනතාව ඒ අයගේ විවිධ ප්‍රශ්න රාශියක් තිබෙනවා. පෞද්ගලික කාල සීමාව ගත්තාම මුතුමැගිලි ප්‍රදේශය භෞතික සම්පත් සංවර්ධනයක් සිදු වෙලා තිබෙනවා. නමුත් ඒ සංවර්ධනය තුළ ජනතාව සතුටින් නැහැ. ජාතික පහසුකම් සංවර්ධනය තුළ ඒ වගේම යුද්ධය අවසන් වෙලා සාමයක් පිළිබඳව
කතාකලක් සාමයක් පිරෙනවා අව්‍යාවුද වලින් කරගත් යුද්ධය අවසන් වීම නිසා උතුරේ සහ දකුණේ ජනතාව තුළ විශ්වාසය හොඳ හිත ගොඩනැගීම ඇති වෙලා නැහැ. ඒ නිසා පසුගිය ප්‍රතිවර්ණයේදී දකුණේ ජනතාව වගේම උතුරේ ඉන්න ජනතාවත් විශාල වශයෙන් මොන ඡන්දේ පාවිච්චි කරලා ඒ අය මම කෙරේ විශ්වාසයක් ලැබුවා. ඒ නිසා අපි පැත්තකින් ප්‍රතිවර්ණයේ ජනතාව දුන්නු විඥාවක් අනිත් පැත්තෙන් අපි මානුෂීය ලෙස අපොයිසින් කළ යුතු අනිවාර්යෙන් කළ යුතු කාර්යයක් ලෙස සැලකලා මේ ඉගෙන තත්ත්වයන් වලට යම් අවශ්‍ය විසඳුම් ලබා දීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඔවුන්ගේ හිතවල තියෙන මොනවද? ඇයි මේ දකුණේ ජනතාව කෙරෙහි තාමත් සැකයක් වෙන්නේ? ඒකට මේ සියලු දෙනා අපි අවිශ්වාසයේ සැකයක් බියක් නැතුව ජීවත් වීමට ඉදිරියේදී අවශ්‍ය පසුබිම මොන ආකාරයකද ගොඩනගා ගන්න කියන කාරණා බලලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීම තමයි අපි මේ සම්දාන කාර්ය බලකාලික වීමට බලාපොරොත්තු වෙන්නේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය අද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවීම සඳහා ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණියා. ඉන්පසුව අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැයකට අධික කාලයක් පුරා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නියෝජනය කරමින් රාජතාන්ත්‍රික නියෝජිතීන් රැසක් සහභාගී වී සිටියා. පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ විශේෂ මහා සමුළුව අද රාජගිරියේදී පැවැත්වුණා. මේ අවස්ථාව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මෙන්ම ආරාධිතයින් රැසක්ද එක්ව සිටියා. දේශපාලන පක්ෂ සීමාවෙන් ඔබට ගියපු දේශපාලන පක්ෂවලටත් කිසිම දේශපාලන පක්ෂයක නැති මධ්‍යස්ථ දැනුගත් පිරිස් වලටත් එකතු විය හැකි ජාතික මධ්‍යස්ථානයක් ඇති කරන්නට ඕනේ කියලා. අපි පහුගිය විශේෂයෙන්ම පහුගිය අවුරුද්දේ ජුනි මාසේ පටන් අපි පිවිතුරු හෙට ජාතික ව්‍යාපාරයේ සැලකිය යුතු මට්ටමේ සමාජගත වෙද්දී ඊට කලින් පිළිතුරලා තිබුණත් අපි දැක්ක දේ තමයි මේ ව්‍යාපාරයට දේශපාලනික නොවන විවිධ පිරිස් සහභාගී වුණා. ඉතින් අපි කල්පනා කළා මේක තමයි අපේ හැඩරුව. ඒ වගේම දේශපාලන පක්ෂ ඔක්කොම ඉන්නවා. පිවිතුරු හෙට ජාතික සභාවේ පසුගිය වකවානුවේ හැම දේශපාලන පක්ෂයක්ම අපිට එකතු කරන්න පුළුවන් වුණා. උතුරේ දකුණේ කවදාවත් කතා නොකරපු මුණ නොබලපු සියලුම කණ්ඩායම් එක්ක අපිට සංවාදයක් කරන්න පුළුවන් වුණා. භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මම විශේෂයෙන් සතුටු වෙනවා. පිවිතුරු හෙට ජාතික සභාව නමින් මා පෙනී හිඳීම තුල එවැනි ගුණාත්මක පුළුල් සමාජ ආමන්ත්‍රණයක් අපට කරන්න පුළුවන්කම ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. අපිට තියෙන හයිය අපේ ඇඟේ තියෙන හයියම නෙවෙයි. ඒ ජීවය හා ශක්තිය ලැබෙන්නේ සමාජයෙන්. ඔබෙන් ඒ හයිය ලැබෙන්නේ මේ පිවිතුරු හෙට ජාතික ව්‍යාපාරය ගොඩනගද්දී විවිධ පුජ්‍යලයෝ විවිධ විදියට අපිට ශක්තිය දුන්නා මේ වැඩේ කරන්න. මේ රට වෙනස් කිරීමට නම් බලයක් අවශ්‍යයි. බලය කියන්නේ ධනය නෙවෙයි. බලය කියලා කියන්නේ මිනිසුන්ගේ අවංකභාවයත් එක්ක ගොඩනැගෙන සමාජ ශක්තිය. අපි බලාපොරොත්තු වෙනවා අපි වටේ ඔබේ ශක්තිය අපිත් එක්ක ගොනු වුණොත් අපි බලාපොරොත්තු වෙන ඒ සමාජ පරිවර්තනය අපට සිද්ධ කරන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නවා ඡන්දෙ දුන්නම පුජ්‍යලයක් බලයට එනවා දේශපාලකයා තමයි බලවත් කියලා. නැහැ. දේශපාලකයට වඩා ජනතාව බලවත් කරන ජාතික ව්‍යාපාරයක් අපි හදමු කියලා මම ඔබ හැමදෙනාටම මේ මොහොතේදී ඊටාම ඕනෑකමෙන් ආරාධනා කර සිටිනවා. මොකද අපි මේ යන්න කලින් අපේ හුස්ම ටික නවතින කලින් මේ සමාජයේ අපි විසින් කරලා ඉවර කරගත යුතු මූලික දේවල් ටිකක් තියෙනවා. ඇයි මේ පක්ෂ දෙක එකතු වෙන්නේ? රටේ විසඳාගත යුතු ප්‍රායෝගික ගැටලු මේ ව්‍යවස්ථාමය ගැටලු. මේක තනි පක්ෂක ජනාධිපතිවරයෙක් ආව නම් කවදාවත් කරන්නේ නැහැ. ඉදිරියේ කවුරු කිව්වා තනි පක්ෂෙන් ආවට බලයට ආවට පස්සේ කරන්න අමාරු. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ වගේම අපි මේකේ දැක්ක වැදගත් අංග ලක්ෂණ කීපයක්. ඒක අතිරේක කාරණයක් විදිහට කියනවා මේ විධායක ජනාධිපති ක්‍රමයයි ඡන්ද ක්‍රමයයි දෙකම එකට බෙදලා තියෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරොත් රටේ ස්ථාවරභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර ආණ්ඩුව ගොඩ නැගීම පිළිබඳ බලවත් ගැටලුවක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. කුගඩු අර්බුදය කොහොමද අවසන් කරන්න පුළුවන්
කළ යුතු දායකත්වය සහ කෘෂිකර්මාන්තය වඩා හොඳ තත්වයකට ගෙන යන්නට අපිට තියෙන හැකියාව පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ කෘෂිකර්මය සම්බන්ධ විශාරදීන් සමග අපි එක්කව වෙලා දැවැන්ත කෙටුම්පත් සකසලා මං හිතන්නේ කමිටු 20කට ආසන්න ප්‍රමාණයක් තුල අපි මේ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව නිර්මාණය කරන්න අවශ්‍ය කරන පසුබිම සැකසුවා. මේ රටේ සිවිල් සංවිධාන තියෙනවා. නමුත් මේ රට ගමන් කළ යුතු නිවැරදි දෘෂ්ටිවාදය මේ රටේ ජනතාවට නැහැ. ඒකින්ද අපි එදා මේ රටට අවශ්‍ය දෘෂ්ටිවාදය නිර්මාණය කරන්න, මේ රටට අවශ්‍ය ජාතික න්‍යාය පත්‍රය නිර්මාණය කරන්න අපි කෘෂි කර්මාන්ත ශාස්ත්‍රය, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙකී නොකී ශාස්ත්‍ර සියල්ල එකට එක්තැන් කරලා අවශ්‍ය කරන ජාතික වැඩපිළිවෙල අපි ගොඩනගන්න රතන හාමුදුරුවෝ වගේ අපිත් සමග සිටින මේ සියලුම අය එක්කව වෙලා අපි දිවාරය නොබලා අපි ඒ වෙනුවෙන් කැප වුණා. සෝබිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයත් එක්ක අත්වැල් බැඳගෙන මේ රටේ එක මැද තැනකට ගෙනල්ලා මේ රටේ සියලු පක්ෂ එක වේදිකාවකට ගොනු කරලා ජනතා බලයක් ගොඩනගන්න පුළුවන් වුණ එකම ව්‍යාපාරය පිවිතුරු හෙටක් උදෙසා ජාතික ව්‍යාපාරය කියලා මම ඉතා ආඩම්බරයෙන් කියනවා. ඒ ජාතික ව්‍යාපාරයේ කර්තව්‍ය මෙතනින් නිම වෙලා නැහැ. දේශපාලන පක්ෂ වල දේශපාලන තට්ටුමාරු ක්‍රමයෙන් බැටකෑව වගේම අනාගතයේදී මේ රට ජාතික ආණ්ඩුවක් තුලින් ජනතාවට පාර්ලිමේන්තුවට වග කියන නායකයෙක් හැටියට මේ රට පාලනය කරන්න පුළුවන් හැකියාව ලැබලා දීලා ඉදිරියට යන්න තමුන්නාන්සලා අපි එකවන්ව අත්වැල් බැඳගමු. 2015 මාර්තු මාස නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බැඳුම් කර පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. මුදල් අමාත්‍යවරයා මහා මාර්ග ආයෝජන ප්‍රවර්ධන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා සහභාගී වූ 2015 පෙබරවාරි මාස 26 වන දින පවත්වන ලද රැස්වීමකදී මහා මාර්ග සහ මාර්ග ඉදිකිරීම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට දල වශයෙන් රුපියල් බිලියන 15ක අමතර මුදලක් අවශ්‍ය බව තීරණය කර තිබෙනවා. කලින් පැවති රජය විසින් කොන්තරාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් සහ මහා මාර්ග ව්‍යාපෘති සඳහා අත්කරගත් ඉඩම් සඳහා ගෙවීම් කර නැහැ. ඒ සඳහා ගෙවීම් කිරීමට රුපියල් බිලියන 44ක් අවශ්‍ය බවද එම නිවේදනයේ සඳහන්. මේ වන විට සිදු කළ යුතු ගෙවීම් සහ අවසන් නොකළ ව්‍යාපෘතීන් නිම කිරීම වෙනුවෙන් ගෙවීම් කිරීමට රජයට ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති මුදල් 2015 මාර්තු මාස නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම් කර හරහා ලබා ගන්නා බව සඳහන් කර තිබෙනවා. නවතම බැඳුම් කර නිකුතුව 2015 පෙබරවාරි මාස 27 වන දින විවෘත කෙරුණු අතර එමගින් ප්‍රදානය කරන මුදල රුපියල් බිලියනයක්. මෙමගින් ඉහත තීරණයට අනුව රුපියල් බිලියන 10ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා හට හැකියාව ලැබුණු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. වන අලි පහරදීමකට ලක් වී වැල්ලවාය ප්‍රදේශයේ 61 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ මිය ගියා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් තනමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේද අවහිර කර ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද දියත් කර තිබුණා. අද දිනේද පැය කිහිපයක් අදාළ මාර්ගය අවහිර කර උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත් වූ බව අප ප්‍රාදේශීය වාර්තා පැවසුවා. වැල්ලවාය බලහරුව ප්‍රදේශයේ වනාලි ප්‍රහාරයකට ලක් වී 61 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමත් සමග ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. ප්‍රදේශවාසීන් විසින් මියගිය පුද්ගලයාගේ දේහයද රැගෙන තනමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගය හරස් කර ඊයේ දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරා. මෙහිදී තනමල්විල පොලිසිය ඇති වූ තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා මැදිහත් වුවද එය ව්‍යර්ථ වුණා. ඊයේ සවස 4ට පමණ ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කළ මෙම විරෝධතාවය රාත්‍රී 10 පමණ වන තෙක් පැවති බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. ශ්‍රී ලාංකික දීවරයින් පිරිසක් අද ඉන්දියාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවට අයත් මුහුදු සීමාවේ මසුන් මැරීම හේතුවෙන්. පසුගිය මස 27 වනදා ත්‍රිකුණාමල වෙරළ තීරයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් දීවරින් 6 දෙනෙකුද සමග ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන්දීය විදේශ මාධ්‍ය වාර්තා කර සිටියේ අදාළ දීවර යාත්‍රාව අත්අඩංගුවට පත්වන විටදී නාවික සැතපුම් 128ක් පමණ දුරින් වූ ඉන්දීය නාගපට්ටම් වෙරළ තීරයේ යාත්‍රා කරමින් තිබූ බවයි. අත්අඩංගුවටපත් ශ්‍රී ලාංකීය දීවරින් 6 දෙනා පරීක්ෂණ කටයුතු සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මගින් රඳවාගෙන සිටින බවද ඉන්දීය විදේශ මාධ්‍ය වාර්තා කළා.
ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කරන අත්ට්‍රැක්ටරයක් යොදාගෙන සිදු කළ නිර්මාණයක් පිළිබඳ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් අපිට වාර්තා වුණා. මේ අපූරු පුවත වාර්තා වන්නේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මින්නේරිය 191 ප්‍රදේශයෙන් 37 හැවිරිදි එස්.ඒ. චමින්ද අබේසේකර වෘත්තියෙන් කාර්මිකයෙක්. මේ නිර්මාණයේ අයිතිකරුවා ඔහුයි. ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්නා අත්ට්‍රැක්ටරයක් නවීන පන්නේ මෝටර් රථයක අඩංගු අංගෝපාංගයන්ගෙන් යුක්තව හරි අපූරු රථයක් නිර්මාණය කිරීමට මෙම නිර්මාණකරුවා සමත් වුණා. පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගෙන් ධාවනය කළ හැකි මෙම රථය නිර්මාණය සඳහා කිසිදු මුදලක් වැය නොවූ බවයි මෙම රථයේ නිර්මාණකරු චමින්ද අබේසේකර මහතා පවසා සිටියේ. මම මේක වෙනස් කරලා තියෙනවා. මේකේ ඩිස්ප්ලේ පද්ධතියක් තියෙනවා. බ්‍රේක් ලයින් එක සම්පූර්ණයෙන්ම හයිඩ්‍රොලික් බ්‍රේක්. බ්‍රේක් ඔයිල් දාලා ක්‍රියාත්මක කරන රෝද හතරෙන් බ්‍රේක් වදිනවා. මේ ඩිස්ප්ලේ හදලා තියෙන ඉස්සරහට පසුපස ලයිනර් බ්‍රේක් තියෙනවා. ඒක ඩිස්ප්ලේ පද්ධතිය සවිකරන්න උනම මේ හැපිච්ච බයිසිකල් එක බයික් එක ඩිස්ප්ලේ එක. මම නිර්මාණය කරන්න පටන් ගත්තාට පස්සේ මේක රෝද සෙට් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ටවුනර්ස් පෙට්‍රල් එක ඉස්සරහා සබ්ටෙන්ෂන් පද්ධතියක් අරගෙන හිටන් පසුපසට බැලන්ස් කරලා හිටන් ඒ පසුපසෙන් කැපෙන් හැරවීම සඳහා සවි කරා මේකට. උපයෝග කරගත්ත සෑම සියලු දේවල් මම කඩෙන් ගත්තා නෙමෙයි. මේක ඉවතලන වාහනවල කොටස් තමයි මේකේ තියෙන සියලු දේවල් වලින්. ඉතින් ට්‍රැක්ටර් එකේ ඉන්න හැන්ඩල් එකට ඇක්සලරේටර් එක. මේක ඇක්සලරේටර් එක තියෙන පා ගන්න කකුලට. පා ගන්න කකුලට තියෙන බ්‍රේක් පද්ධතිය කකුලට හයිඩ්‍රොලික් බ්‍රේක්. මේක ක්ලච් පද්ධතිය. ට්‍රැක්ටර් එක අතට එන ක්ලච් එක මෙතන කකුලට තියෙන. සියලු දේවල් කකුලට තියෙන්නේ. අනිත් වාහනේ වාගෙන. ඉඳගෙන යමට සීට් සෙට් එකක් හයි කරගත්තා. සීට් ඉවතලන වාහනයක සීට් අරගෙන සීට් දෙකක් හයි කරගත්තා. දුප්පතට පිහිට වෙන්න ඉතින් වාහනේ හදිස්සියේ හැප්පිලා පෙරලිලා තැල්ලා පොඩිලා තිබ්බොත් මට මේක ඇදගෙන එන්නත් පුළුවන්. නැත්නම් මේක ටේර්ලේ තියෙනවා. ඒකට පටවගෙන අරන් එන්න පුළුවන් මේක. ඩීසල් ලීටර් එකකට කිලෝමීටර් 30ක් විතර ධාවනය කරන්න පුළුවන්. ලෝඩ් එකක් එක්කලා පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර ගමනක් තියෙනවා මේක. පුවත්පත් විපරම දැන් දිනමින ගෝඨාභයගේ නියෝගයෙන් දුම්රිය ඉඩම් හිතවතුන්ට දීලා කාල්ටන් සමාගමත් ඒ අතර ඇමති රිෂාඩ්ගේ වත්කම් සොයන්නයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් කෝටි 2300ක් ඇප නැතිව දීලා ඇමති රවි මැතිසභේදී කියයි. ඖෂධ පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි. ලංකාදීප අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි. ජෝන්ස්ටන් රෙජිනෝල් ඇමති රිෂාඩ්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්. වෙලේ සුදා උසාවි ගේන්න බැරි ඇයි? හේතු කියන්න. උසාවිය CID OICට දන්වයි. 5 ඇවිරිදි දරුවා රුපියල් 30000කට වික්ක මව මාට්ටු. දිවයින ශ්‍රී ලංකාව ගැන තීරණ ගත යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව පමණයි. මානව හිමිකම් සමුළුවේදී දකුණු අප්‍රිකාව කියයි. අජිත් කුමාර පමණක් විරුද්ධයි. ඖෂධ පනත් කෙටුම්පත සම්මත වෙයි. රනිල්ගේ තීරණයට එරෙහිව තිස්ස උසාවියයි. දැන් කෙටි විරාමයක්. ක්‍රයිමියාව පදනම් කරගනිමින් හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ යුක්‍රේනයේ මෙන්ම රුසියාවේද ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ අතර දිගින් දිගටම සිදුවන ආර්ථික අවපාතය හමුවේ සිය වැටුප් මුදලින් කොටසක් කපා හැරීමට ජනාධිපති විලදිමිර් පුටින් තීරණය කර ඇතැයි විදේශ වාර්තා පැවසුවා. වසරක කාලය පුරා මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ සිය වැටුපෙන් 10% ප්‍රමාණයක් කපා හැරීමට රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඊයේ නියෝග ලබා දී තිබෙනවා. ඒ අනුව ජනාධිපති පුටින්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 14000කින් අඩු වනු ඇතැයි විදේශ වාර්තා පැවසුවා. යුක්‍රේන අර්බුදයට සමගාමීව බටහිරින් පැන වූ දැඩි සම්බාධක නිසා මේ වන විට රුසියාවේ තෙල් මිල පහළ ගොස් ඇති අතර ඒ හමුවේ රුසියානු ආර්ථිකයද පහළ වැටි උද්දමනයද ඉහළ ගොස් තිබෙනවා. ඒ හමුවේ ඩොලරයට සාපේක්ෂ රුසියානු රූබලයක අගයද පහළ වැටි ඇතැයි ආර්ථික විශ්ලේෂකින් පෙන්වා දෙනවා. ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස නම් දරා සිටින රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ 2013 වසරේ මුළු ආදායම වාර්තා වන්නේ ඇමරිකානු ඩොලර් 59500ක් ලෙසයි. ඉන්පසුව 2014 වසරේ අප්‍රේල් මාසයේදී ඔහු සිය වැටුප දෙගුණකින් ඉහළ නංවා ගත්තේ සිය වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 1,50,000 දක්වා ඉහළ නංවා ගනිමිනුයි. ලෝක බලවතුන් අතර පළමුවැන්නා ලෙස
සිටින ජනාධිපති පුටින්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 1,50,000 වන විට දෙවන ස්ථානයේ පසුවන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 4,00,000ක් වනවා. එසේම ලෝක බලවතුන්ගේ ලයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවන ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ වාර්ෂික ආදායම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 2,40,000ක් ලෙසයි. ලෝක ගුවන් ගමන් ඉතිහාසයට තවත් එක් අභිරහසක් ඉදිරි කළ මලයාසියාවේ MH370 යානය අතුරුදන් වී හෙටට වසරක් සපිරෙනවා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් අවධානය තවත් ලෝවටා පුවත් කීපයක් වෙතටයි. අතුරුදහන් වූ MH370 යානය දකුණු දිග ඉන්දියන් සාගරයෙන් හමු වන තැයි මලයාසියානු ප්‍රවාහන අමාත්‍ය ලියෝ ටියොං ලායි විශ්වාසය පළ කරනවා. එහෙත් මේ වනතෙක් අදාළ යානය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. මගින් 227 දෙනෙකු හා කාර්ය මණ්ඩල සමාජිකින් 12 දෙනෙකු රැගෙන කුවාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී පසුගිය වසරේ මාර්තු 8 වෙනිදා අදාළ යානය අතුරුදහන් වුණා. රුසියාවේ හිටපු උපාග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ප්‍රබල විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ බොරිස් නෙම්සෝව්ගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රුසියානු ආරක්ෂකාංශ කටයුතු කළා. මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබෙන්නේ බොරිස් නෙම්සෝව්ගේ ඝාතනය සම්බන්ධයෙන් එරට පාලන තන්ත්‍රය වෙත චෝදනා එල්ල වී ඇති පසුබිමක් තුලයි. IS සටන්කාමින් පළවා හැර අල් බග්ඩාඩි නගරයේ බලය යළි තහවුරු කර ගැනීමට ඉරාක හමුදාව සමත් වුණා. මේ අතර ඉරාකයේ පෞරාණික නගරයන් විනාශ කිරීම සම්බන්ධයෙන් IS සටන්කාමින් හට තවදුරටත් ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා. දකුණු දිග ඉතාලියේ හරහා දිවෙන රැහැන් රථවල ගමන් කරමින් සිටි විදේශ සංචාරකින් පිරිසක් අධික සුළංදාරා හමුවේ පීඩාවට පත් වුණා. අධික සුළංදාරා හමුවේ අක්‍රිය වුණු රැහැන් රථවල සිටි පිරිස් හෙලිකොප්ටර් යානා මගින් මුදවා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා. නැවතත් කෙටි විරාමයක්. ලෝක කුසලාන තරඟාවලියේ තරඟ දෙකක් අද පැවැත්වුණා. ඒ තරඟවලින් පාකිස්තානය සහ අයර්ලන්තයේ තියුණු ජයක් ලබා ගත්තා. අද පාකිස්තානයේ සහ දකුණු අප්‍රිකාව තරඟ වැදුනේ ලෝක කුසලාන තරඟාවලියේ 29 වන තරඟය ලෙසයි. තරඟයේ කාසියේ වාසිය දෙනාගත් දකුණු අප්‍රිකානු නායකයා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පාකිස්තානු වෙනුම ආරම්භ කළේ සෆ්රාස් අහමඩ් සහ අහමඩ් ෂේෂාඩ්. ඔවුන් දෙදෙනාට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු 30කදී බිඳ වැටුණා. පාකිස්තාන කණ්ඩායමේ හොඳම සමතුතාව ලෙස අද වාර්තා වුණේ සෆ්රාස් අහමඩ් සහ යුනිස් ખાන් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සමතුතාවයි. ඔවුන් ලකුණු 62ක් දෙවන කඩුල්ල වෙනුවෙන් එක් කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් මිස්බා උල් හක් ලකුණු 56ක් සහ සෆ්රාස් ලකුණු 49ක් පාකිස්තානු ලකුණු පුවරුවට එක් කළා. තරඟයේ අතරතුරදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරඟයේ පන්දු වාර 47කට සීමා කිරීමට තරඟ තීරකවරුන් කටයුතු කළා. ඒ අනුව පන්දු වාර 46යි පන්දු 4ක් තුල සිළු දෙනා දබා ගැනීමෙන් පාකිස්තානු ඉනිම ලකුණු 222කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. පන්දු යැවීමේදී ඩේල් ස්ටේන් ලකුණු 30කට කඩලු 3ක් දවා ගත්තා. අනතුරුව ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට සුපුරුදු ලෙස ක්වොන්ටම් ඩීකොක් සහ හෂීම් මම්ලා පිටියට පිවිසියා. ඒ අනුව පිළිතුරු ඉනිම ආරම්භ කරමින් යවූ දෙවන පන්දුවේදී කොක් ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මොහමඩ් ඉර්ෆාන් සමත් වුණා. අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් අම්ලා සහ ෆෙබ්ඩු ප්ලෙසස් එක්ව ලකුණු 67ක සමතාවක් ගොඩනැගුවා. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස නම් දරා සිටින දකුණු අප්‍රිකාවට දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු 77කට මුල් පෙළ කඩලු 5ක් දබා ගැනීමට පාකිස්තානය සමත් වුණා. පාකිස්තානු කණ්ඩායම කලකට පසු තම සුපුරුදු තරඟ රිද්මයට අවතීර්ණ වෙමින් දකුණු අප්‍රිකානු ඉනිම බිඳ දැමුවා. කෙසේ වෙතත් තම ජයග්‍රහණය අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වූ පාකිස්තානු පන්දු යවන්නන් පන්දු වාර 33යි පන්දු 3ක් තුල දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 202කට දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 29ක තියුණු ජයක් පාකිස්තානු කණ්ඩායම සතු වුණා. තරඟයේ වීරයා පාකිස්තානු කණ්ඩායමේ සෆ්රාස් අහමඩ්. ඒ සමගින් සියත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. හමුවෙමු රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.